අසපුව සෝදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සෙනසුරාදා සිද්නිත් අසපුවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සති කිහිපයේදී ඔබ ශ්‍රවණය කළේ මරණය සම්බන්ධ වූ දේශනා මාලාවක විශේෂ වූ කාරණා අන්තර්ගත දේශන මාලාවක්. එහි තවත් ඉතිරුව තිබෙන බොහෝ කාරණා තිබෙනවා. අද දවස තුලදී ඒ පිළිබඳව ඔබට තවදුරටත් දැනුම් කියා ගන්නට ධර්මානුශාසනාවේදී අවකාශ ලැබේවි. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්නට කැමතියි සෙනසුරාදා සිද්නිත් අසපුව ආරම්භ කරන මොහොතේම ලබන සිකුරාදා පුරපසළොස්වක පොහොය ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය මෙවර net FM රේඩියෝව සිදු කරන කටින මහෝත්සවය වෙනුවෙන් වස් ආරාධනා කිරීමේ වැසිසලු පූජා කිරීමේ පින්කම පවත්වන්නට යෙදෙන්නේ ඓතිහාසික කූරගල පුදබිම කේන්ද්‍ර කරගෙන. පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට වැසිසලු පූජා කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. මේ උතුම් පුදබිමට ඒක රාශී වන්නට කියා කූරගල පුදබිමට එකතු වෙන්න කියලා. ඒ වගේම එදින දවස පුරාම ශ්වේත පූජා සජීවී පෝදා වැඩසටහන කූරගල පුදබිමේ සිට සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී විශේෂයෙන්ම සන්ධ්‍යාවේදී වැසිසලු පූජා කරලා ඉනික්බිතිව රාත්‍රී 7ට විශේෂ ධර්මානුශාසනාව සඳහා අපේ පූජනීය සෙනසුරාදා සිද්නිත් අසපුවේ ගරු දේශකයාණන් වහන්සේ වැඩම කිරීමට නියමිතයි. පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කිරීමට නියමිතයි. අපි ඔබට ඒ සඳහා ආරාධනා කරමින් සෙනසුරාදා සිද්නිත් අසපුව වෙනුවෙන් අද දවසේදීත් සජීවී වැඩසටහනට වැඩමවා වදාළ අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩමවා වදාළ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වැඩසටහන වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට ඇරයුම් කරනවා සෙනසුරාදා සිද්නිත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිද්නිත් අසපුවට ඊ타ත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ සාජාහි පදිංචි එහි සේවය කරන පින්වත් net ශ්‍රාවිකාවක් කියලා ඒ සටහන් කරලා තියෙනවා. ඉතින් අපි ඊ타ත්ම සත්පුරුෂ අපිට අම්මා කෙනෙක් වගේ සෙනෙහසින් මුළු net ආයතනයේටම අම්මා කෙනෙක් වගේ ඊටාම සෙනෙහසින් කටයුතු කරන ශ්‍රීමති අම්මා තමයි අද දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵලවන්නට අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත් ඔබ හැම දිනාටමත් අද සිද්නිත් අසපුව තුළ මෙතෙක් අපි සති කිහිපයක් පුරා සාකච්ඡා කරගෙන ආපු මරණය පිළිබඳව සිහි කරන ආකාර 8 අවසාන කාරණා ටික අද කතා කරන්න කියලා සූදානම් වෙන්න දවස බලාපොරොත්තු වෙන්නේ. අද අවසන් කරන්න මේ කතා කරගෙන ආපු කරුණු 8. අපිට ඉතුරු වෙලා තියෙන තව කාරණා 2යි. මරණය ගැන සිහි කළ යුත්තේ කෙනෙක් ඇයි? ඒ සිහි කරනකොට එයාට කාලයේ වටිනාකම වැඩි වෙන ආකාරය අපි මේ විදියට ඔබට බොහෝ දේ කියා දුන්නා පසුගිය පොහෝ දිනයේ සිට මේ දක්වාම. ඉතින් එළඹෙන පොහොය නොබෝ දිනකින් අපිට අපේ ජීවිතේට මහත් භාග්‍යයක් උදා කරලා දෙන ස්වාමින් වහන්සේලාට වස්සාන
කාලය තුල වස්වසන්නට ආරාධනා කරමින් උන්වහන්සේලාට උපස්ථාන කරන්නට වාග්ය උදා වෙන මේ පොහොය තව නොබෝ දිනකින් ලැබෙන්නේ. ඉතින් අපි මේ පොහොයට ආසන්න වෙනකොට ගිය පොහොයෙන් පටන් ගත්ත දේශන මාලාව අවසන් කරන්නට අපිට අවස්ථාව ලැබුණා. පින්වත්නි, අපි අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් තථාගතයන් වහන්සේගේ සමීපෙහි ධර්මයේ අපිට අහන්න වර්තමානෙත් වාග්ය ලැබුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ තුන් ලෝකයට මොන කාරණාව තුලින් ශ්‍රාවකයන්ට මොන ඉලක්කය උදෙසා ගමන් කරන්නටද කියන එක ගැන අපි මීටත් වඩා ඊටාම තදින් තේරුම් ගනිවි. බුද්ධෝත්පාද කාලයකදී යම් කිසි කෙනෙක් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමීපෙහි මහානදම් පුරන්න එදා වාග්ය ලැබිච්ච සීමිත දෙනෙකුට මේ සසරින් මිදෙන්න නොලැබුණත් තවත් සසර යන්න හේතු සකස් කරගත්තත් ලක්ෂ ගණනින් නෙමෙයි පින්වත්නි එදා කෝටි ගණනින් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් ධර්ම අවබෝධයට පත් වුණා බොහෝ ස්වාමින් වහන්සේලා. එදා රහත් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට අප්‍රමාණ වීරියක් තිබ්බා. එදා පින්වත්නි අනාගාමී ඵලයට පත් වෙච්ච සකදාගාමී වෙච්ච සෝවාන් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාට අප්‍රමාණ වීරියක් තිබ්බා. එදා හිටපු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පවා බලවත් වීරියක් තිබුණා. බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සමීපයේ ඒ ශ්‍රවණය කරන ධර්ම කරුණු ආර්ය සත්‍ය ඒත් ජීවිතේ සමහරලාට බුදුරජාණන් වහන්සේගේ සමීපයේදීම ඒ ශ්‍රවණය කරන මොහොතේදීම අවබෝධ කරගත්තා. සෝතාපන්න ඵලයට බොහෝ ශ්‍රාවකයෝ පත් වුණා. ඔවුන්ට තිබිච්ච ඉන්ද්‍රිය වැඩිච්ච ස්වභාවය එදා ඒ ශ්‍රාවකයන්ගේ තිබ්බ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ස්වභාවය, විරි ඉන්ද්‍රිය ස්වභාවය, සති ඉන්ද්‍රිය ස්වභාවය, ඒ වගේම සමාධියේ ප්‍රඥා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රියවල ස්වභාවය පින්වත්නි තාම තියුණුයි. අපේ සමහරලාවට එදා ගිහි ගෙදර ගත කරද්දි තේ ශ්‍රාවකයෝ සිහිය පුරුදු කරපු විදිය, ඔවුන් සීලය ආරක්ෂා කරගත්ත විදිහ, ඒ වෙනුවෙන් වීරිය වඩපු විදිහ සමහර වෙලාවට වර්තමානයේ නොදකින්නවා නෙමෙයි. වර්තමානයේත් බොහෝ ගිහි ගෙදර ඉන්න ශ්‍රාවක ශ්‍රාවිකාවෝ අපි දකිනවා හොඳට වීරිය වඩන සිහිය පුරුදු කරන අය ඉන්නවා. දැන් අපේ බවුන් පැලැස්සටත් මීළඟට පටන් ගන්න වැඩසටහන වෙනුවෙන් අපි ආරාධනා කළා ආරක්ෂාකාරී වෙන විදිහට අවශ්‍ය ඒ එන්නත් කරණයට ලක් වෙච්ච, ඒ කියන්නේ එන්නත ලබාගත් අය කතා කරන්න කියලා. ඉතින් බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් සූදානමින් සිටිනවා. අපි ලබන මාසේ ඉඳලා ඒ වැඩසටහන් වලට ඒ ඇත්තන්ට සහභාගී වෙන්නට අවස්ථාව සකස් කරලා දෙන්න සූදානමින් මේ වෙනකොට කටයුතු ලැහැස්සි කරනවා. එතකොට ඒ හැම දිනාටම ලොකු වීරියක් තියෙනවා කියන එක අපිට තේරුණා. අපිත් එක්ක කතා කරනකොටත් ගිහි ගෙදර ගත කරන සිහිය පුරුදු කරන්න උවමනාව තියෙන, වීරිය ඇති කරගන්න ඕනකම තියෙන අය බොහෝ ඉන්නවා පින්වත්නි. එදා බුද්ධ කාලයේ අදයි අතරේ අපිට ඒ තියෙන වීරිය එදා ශ්‍රාවකයන්ට වගේම තියනවාද කියලා බැලුවොත් සමහර ලාවට වර්තමානයේ ඉන්න අයත් එක්ක බැලුවම තියෙන වීරිය තියෙන අය
ලොකු වීරියක් ඒක. මොකද මේ කාලේ වීරිය ලිහිල් කරගත්ත අය වැඩි. ඒ නිසා ඒ වගේ අය අතරින් පොඩ්ඩක් හරි වීරියක් තියෙන කෙනෙක් ලොකු වීරියක් තියෙන කෙනෙක් විදිහට අපිට දැනෙනවා. දැන් බුද්ධ කාලේ පින්වත්නි හිසගිනි ගත්තා වගේ කියන්නේ හිසගිනි ගත්ත කෙනෙක්ගේ ගින්න නිවන්න උත්සාහයක් ගන්නවා වගේ එදා කෙලෙස් ප්‍රහාණය ගැන හැම වෙලාවෙම හිත ඒ වෙනුවෙන්ම හිත යොමු කරගෙන කෙලෙස් ප්‍රහාණයට අවශ්‍ය කරන යම්කිසි දෙයක් තියෙනවා නම් තමන්ට කරන්න කය හසුරලා ඒකට මුල් තැන දෙන්න. කෙලෙස් ප්‍රහාණය වෙනුවෙන් වචන කතා කරන්න තියෙන තැනට වැඩිපුර වචන හසුරවන කෙලෙස් ප්‍රහාණය වෙනුවෙන්ම හිත හසුරවන අය එදා හිටිය විදියට පින්වත්නි වර්තමානයේ අපිට ඒ තරම් දැඩි වීරියක් තියෙන පිරිසක් දකින්න හම්බෙන්නේ නැහැ. කලබලයක් තියෙන අය නම් අද ගොඩක් ඉන්නවා. මාර්ගඵල ලබන්න ඕනේ, සෝවාන් වෙන්න ඕනේ. අමෝතු කලබලයක් තියෙන අය ඉන්නවා. හැබැයි ඉතින් අවුරුදු 10 20 ගියත් ඒ කලබලේම තමයි හැමදාම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම කලබල නැහැ පින්වත්නි. සංසාරේ භයානකයි කිව්වා කියලා කලබල වෙන්නේ. කෙලස් භයානකයි කියලා දැනගන්න එහෙම කලබල වෙන්නේ. කලබලය කියන තැන තියෙන්නේ සිහිය නෙමෙයි. කලබලයක් තියෙන තැන තියෙන්නේ අසතියක්. එතන තියෙන්නේ කෙලස්. කලබලේ වැඩි වෙන්න කෙලස් වැඩි වෙනවා. ඒකින්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ සසර බය දැනගන්න කලබල වෙන එක අඩු කරගන්නවා. නිවෙනවා. මේ හිත හැම වෙලාවෙම කලබලයිනේ. ඒ කලබල ගතිය නැති වෙන තැනටම තමයි නිවනට ලං වෙන තැන වෙන්න කියලා එදා ශ්‍රාවකයෝ තේරුම් ගත්තා. වර්තමානයේ වීරිය වැඩි වෙන්න කලබල වෙලා අන්තිමේදී තිබ්බ වීරියක් නැති කරගෙන සාමාන්‍ය මිනිස්සෙක් බවට ආපහු වැටෙන අය බොහෝ ඉන්නවා. ඉතින් මේක හරියට තේරුම් ගන්න ඕනේ. වීරිය කියන එක ජීවිතේ අපිට හැම වෙලාවෙම අවශ්‍ය දෙයක්. ඒ වීරිය හැමතිස්සෙම අපේ හිතේ හදන්න තියෙන හොඳම බෙහෙතක් තමයි පින්වත්නි මරණානුස්සතිය. මරණය ගැන සිහි කරන එක. වීරිය අඩු අයගේ වීරිය වැඩි කරන්නේ මරණානුස්සතිය වඩද්දි. වීරිය ඉපදිලා නැති අයගේ වීරිය උපද්ද ගන්න උපකාරී වෙනවා මරණානුස්සතිය වඩද්දි. හැබැයි ඒ මරණානුස්සතිය වටින්නේ ප්‍රයෝජනයක් වෙන්නේ මරණානුස්සතිය වැඩුව කියලා වීරියක් ඇති වෙන්නේ තියෙන වීරිය වැඩි වෙන්නේ එයා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට දුන්න ඉලක්කය දන්නව නම් විතරයි. දැන් ඔබ හිතන්න අපි මේ මරණානුස්සතිය ගැන කියනකොට මේ දේශන අහන ධර්මය දන්නේ නැති අය. මොකද මේ දේශනාව ධර්මය දන්න හැමෝම අහනව නෙමෙයි ස්ථිරවම. දන්නේ නැති අයමත් නෙමෙයි. දන්න අයත් ඉන්නවා, දන්නේ නැති අයත් ඉන්නවා. මේ වෙලාවේ අපි මේ දේශනයක් කරද්දී පොදුවේ හැමෝටම මේ බණ ටික කියන්නේ. එතකොට මෙතනදී ධර්මය දන්න කෙනා, සසරේ ස්වභාවය දන්න කෙනා, කයේ ස්වභාවය දන්න කෙනා, කෙලෙස් වල ස්වභාවය දන්න කෙනා, සතර පායේ ස්වභාවය දන්න කෙනා මරණය ගැන සිහි කරන්න කියලා පණිවිඩයක් එන්න එයාගේ ජීවිතේ වීරිය වැඩි කරගන්නවා. හැබැයි සංසාරය ගැන දන්නේ නැති, කෙලෙස් වල ස්වභාවය ඇත්තටම හරියට භයානකකම දන්නේ නැති, ඒ වගේම මේ ජීවිතේ සමහර වෙලාවට තමන්ට මේ ධර්මයෙන් කළ යුතු දෙයක් තියෙනවා කියලා ඒ කෘත්‍ය ගැන දන්නේ නැති කෙනාට ඇහෙනකොට මරණය ගැන එයාට හිතෙන්න පුළුවන් මොනවටද මැරෙනවා කියලා හිතන්නේ. ඒක වටිනාකමක් එයාට පේන්නේ නැහැ පින්වත්නි.
ඒක නිසා මේ දේශනාව හුදෙක්ම මේ දේශන වල ප්‍රයෝජනේ තියෙන්නේ සංසාරයේ ගැන භයානකකම දන්න නිවන පිණිස හිත යොමු කරගන්න අයට. මම දැක්ක පහුගිය දවස්වල එක්තරා තරුණ කාන්තාවක් ඇය අන්තර්ජාලය තුළ බොහෝම ප්‍රකට වෙච්ච කාන්තාවක් මෑත කාලේ. ඇය යම්කිසි පිළිකාවකින් මේ වෙනකොට ජීවිතේ කොයි මොහොතේ හෝ ඉක්මනින්ම නැති වෙනවයි කියලා පණිවිඩේ හිතට තේරුම් අරගත්ත කෙනෙක්. අපි දැක්කා මේ ඇය සමාජයට හැමතිස්සෙම සෑහෙන උපදෙස් දෙනවා. දැන් ගොඩාක් එහෙම පිළිකාවක් හැදිච්ච අයට සමාජයේ ඉන්න අය උපදෙස් දෙනවා. අපිටත් එහෙම මුණ ගැහෙනවා. ඉතින් පිළිකා හැදිච්ච ධර්මය දන්න සමහර අපි දන්න අයටත් ඉතින් අපිට උපදෙස් දෙන්න වෙනවා. හැබැයි අර මහත්මිය එහෙම ලොකුවට මං හිතන්නේ ධර්මයක් දැනගෙනත් නෙමේ. නමුත් එයාට උපතින්ම ලැබිච්ච හරි පුදුම ආත්ම ශක්තියක් තියෙනවා. නිසා කවුරුවත් එයාට උපදෙස් දීදී නැහැ. එයා සමාජින් අනිත් අයටත් උපදෙස් දෙනවා. මම දැක්ක එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා ඒ කියන කාරණාවක් ඒ පුංචි කොටසක් අන්තර්ජාලය තුළ දකින්න ලැබුණා. ඇය හරි අපූර්ව දෙයක් කියනවා. මම මෙතන මේ මොනවා කිව්වත් ඒක සාමාන්‍ය කෙනෙකුට ඒක සාමාන්‍ය වචන ටිකක් විතරයි. හැබැයි මට ජීවත් වෙන්න තියෙන තව පොඩි වෙලාවයි කියලා ඒ අත්දැකීමට හරියටම ජීවමානව මුණ දෙන කෙනෙක්. ඒ අවස්ථාවට මුණ දෙන කෙනෙකුට තමයි මේ කියන වචනවල ගැඹුර තේරෙන්නේ කියලා. ඇත්තට මේ කියන වචන තුල ගැඹුරක් පින්වත්නි. ඒ අත්දැකීම නොදැනී එහෙම විඳින්නේ නැහැ මිනිස්සු. මරණානුස්සතිය ගැන කතා කරද්දිත් අපිට කියන්න තියෙන එකමයි. මරණය කියන එක අපි ඕන කෙනෙක් දන්නවා කවදා හරි මැරෙනවා. ඒක මං හිතන්නේ සිහි කල්පනාව තියෙන ඕනම කෙනෙක්, ඕන ආගමක, ඕන ජාතියක ඕන කෙනෙක් දන්නවා අපි මැරෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සු දන්න දෙයක්. හැබැයි මේක පින්වත්නි කාලයක් ගැන ඔළුවේ නෑනේ හරියටම. මෙන්න මේ කාලේ හරියට මොක වෙනවා කියලා මරණය පිළිබඳව. අන්න එතන තමයි අවිනිශ්චිතව කොයි වෙලාවෙ වෙනවද කියන එක ගැන හරියටම ඔළුවේ නැති නිසා මිනිස්සුන්ට අර හීනියට පොඩි අදහසක් තියෙනවා දැම්ම වෙන්නේ නැහැ කියන එක. ඔන්නෝක කඩා ගන්න ඕනේ කියන එක තමයි මෙච්චර මේ කියන්නේ. එතනයි කඩන්න ඕනේ කියන්නේ අපිට හිත ඇතුලේ මේ දැම්ම වෙන එකක් නැහැ කියලා හිතෙන එක නිසාම අපි දන්නේ නැති උනාට පින්වත්නි කාලේ කනවා. අපි කාලේ නාස්ති කරනවා. ඔබ මම අපි හැම කෙනෙක්ම දැම්ම වෙන්නේ නැහැ කියන සිතුවිල්ලට එන්න අපිට නොතේරුණාට අපි මේ හරියට ප්‍රමාද වෙනවා. ඉතින් අදත් වටිනා කාරණා දෙකක් කතා කරන්න තියෙන කාලේ ගොඩක් අපි ආරක්ෂා කරගෙන කතා කරමු. අපිට අද්ධාන පරිච්ඡේද ගැන මුලින්ම කතා කරන්න තියෙනවා. කන පරිත්තය ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේ කාරණා 8ම අපි කතා කරලා තියෙන්නේ මේ කරුණු දෙකත් එක්ක කතා කරාම. වදක පච්චුපට්ඨානය ඔබට මතක ඇති වදකයෙක් පසුපස එළවාගෙන එනවා වගේ මරණය ගැන සිහි කරන්න කිව්වා. සම්පත්ති විපත්තිය ගැන අපි කතා කළා. ඕන සම්පත්තියක් විපත්තියක් බවට පත් වෙනවා නම් එතනදී සම්පත්තියක් නැහැ කියලා. මරණය කියන්නෙම මේ මොන සම්පත්තියත් විපත්තියට පත් කරන දේ නම් ඒ මරණය කාටත් උරුම නම් කාගේ සියලු සම්පත්ති විපත්තියට පත් වෙනවා නම් ඒ හැම දෙනාගේම ජීවිතේ දිහා හැරලා බැලුවොත් එහෙම ලැබිච්ච ඇති සම්පතක් නෑ නේද මේ මරණයත් එක්ක කියලා අපි ඔබට තේරුම් කරලා දුන්නා.
ඒ වගේම පින්වත්නි උපසංහරණය ගැන, කාය බහුසාධාරණය ගැන, ආයු දුබ්බලය ගැන, අනිමිත්තය ගැන අපි සාකච්ඡා කළා. ඉතින් අද අපි බලමු අද්ධාන පරිච්ඡේදයයි කන පරිත්‍යයයි කියන 7 වෙනි සහ 8 වෙනි කියන මේ කාරණා දෙක ගැන. අද්ධාන පරිච්ඡේදය කියන එකට සමාන වචනයක් තමයි කාල පරිච්ඡේද කියන එකත්. එතකොට මේ කාල පරිච්ඡේදය කියන එකේදී මිනිස්සුන්ට මැරෙන්න කාල පරිච්ඡේදයක් කියන එකක් තියෙනවද? මිනිස්සු මෙන්න මේ කාලේ තමයි මැරෙන්නේ කියලා නිශ්චිත කාල පරිච්ඡේදයක් නැහැ. අවුරුදු සාමාන්‍යයෙන් වැඩිම ජීවත් වෙන කෙනා 100කට ආසන්න හෝ 100ක් චුට්ටක් පැනලා හෝ ජීවත් වෙයි. බොහොම කලාතුරකින්. ඉන් මෙහා පින්වත්නි අපි දකිනවා මව් කුසට බිහි වෙච්ච තැන ඉඳලා ඕන මොහොතක මැරෙන්න පුළුවන් නිශ්චිත කාල පරිච්ඡේදයක් ගැන කතා කරන්න බෑ. මෙන්න මේකට කියනවා අද්ධාන පරිච්ඡේදය කියලා. මේ උපදිච්ච කෙනා කොයි වෙලාවෙ කොහොම මැරෙයිද කියලා සිහි කරන එක ඇතුලේ තමන්ගේ ජීවිතයේ තියෙන නිශ්චිත කාල පරිච්ඡේදයක් තමන්ට, ඒ කියන්නේ පරිච්ඡේදයක්. ඒ කියන්නේ අවුරුදු 20ක් ජීවත් වෙයි, අවුරුදු 30ක පරිච්ඡේදයක්, අවුරුදු 50ක පරිච්ඡේදයක්. දැන් ඔබ මොකක් හරි පොතක් කියවනකොටත් පොතක තියෙනනේ පරිච්ඡේදයක් කියලා එක. ඒ වගේ කාලය පිළිබඳ පරිච්ඡේදයක් අපිට අඩුතරමින් නිගමනය කරගන්නවත් බෑ. සමහරව ඉතින් කියනවා අපේ ඉතින් පරම්පරාවෙම අයට හොඳට දීර්ඝායුෂ තිබ්බනේ. එහෙම කියන සමහරව. අපේ ආත්තලා මුත්තලා තාත්තලා ඔය ඔක්කොම මැරුණේ හොඳට ආයුෂ විඳලා. එයා මේ වචන ඇතුලෙන් නොකිය කියන්නේ මාත් එහෙම තමයි කියලා. එයාට හිතේ ඇති පින්වත්නි මමත් තාත්තලා වගේ, සීයලා වගේ, මුත්තලා වගේ හොඳට ආයුෂ ගෙවයි කියලා. හැබැයි පින්වත්නි ජීවිතේ අපිට ශනිකව මුණ දෙන්න තියෙන විවිධ අනතුරු, ක්‍රියානතුරු වෙන්න පුළුවන්. තමන්ගේ කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්. කොහෙන් හරි ඇදගෙන වැටෙනවා. අපිට පරිච්ඡේදයේ අවසන් වෙන තැන හරියටම කියන්න බෑ. දැන් ඔබ මොකක් හරි ලියාගෙන යනකොට නම් පරිච්ඡේදයක් දැන් ඔබ ලියන කතාවක්. ඔබට මේකේ පරිච්ඡේදය ඉවර කරන්න ඕන තැන ගැන ඔබට අදහසක් එනවා. මෙන්න මේ කොටසින් මේ පරිච්ඡේදය ඉවර කරලා ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න ඕනේ. මිනිසුන්ගේ ජීවිතේ හැම පරිච්ඡේදයක් ඉවර කරනවා කියලා එකක් ඔබට පුළුවන් ද පින්වත්නි තීරණයක් ගන්න. මෙයාගේ කාල පරිච්ඡේදය තීරණය කරන්නේ කසාද බැඳලා කවදා හරි කොහොම හරි ළමයි ටිකත් හැදුවට පස්සේ තමයි යාගේ කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ. මෙන්න මෙයාගේ කාල පරිච්ඡේද නම් මේ එයාගේ ළමයිනුත් ලොකු කරලා ළමයින්ගේ ළමයි දැක්ක දාට තමයි කාල පරිච්ඡේද ඉවර වෙන්නේ. සමහරව ඉන්නවනේ එහෙම මට මැරෙන්න කරින් කොහොම හරි මගේ මොනුබුරෙක් බලන්න ඕනේ කියලා. ඒක එහෙම වෙනවය කියලා ඒකාන්තයෙන් පරිච්ඡේදයක් එතනින් අවසන් වෙන්න මේ ටිකත් වෙලා තමයි මේ ජීවත් වෙන කාල පරිච්ඡේද ඉවර කරන්නේ කියලා නිශ්චිත කරන්න කිසි කෙනෙකුට බෑනේ පින්වත්නි. ඒක නිසා මේ ජීවිතයේ ස්වභාවය විවිධ බුද්ධ වචනය ඔස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයන් අපි කීපයක් අවධානයට ලක් කරගමු. අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බා බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං යෝ භික්කවේ චිරංජීවති යෝ අස සතං අප්පං වා බිහියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මිනිසුන්ගේ ආයුෂ ස්වල්පයයි, පරලොව යා යුතුයි. ගමනියෝ සම්පරායෝ අනිවාර්යෙන් පරලොව යා යුතුයි. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බා බ්‍රහ්මචරියං නිවන් මඟ හැසිරෙන්නට ඕනේ.
නත්ති ජාතස්ස අමරණං. ඉපදිච්ච අය අතරේ නොමැරෙන කෙනෙක් නැහැ. යෝ භික්කවේ චිරංජීවති යෝවස සතං අප්පං වා බියෝ. මහණෙනි යමෙක් වැඩි කලක් ජීවත් වුණත් එයා අවුරුදු 100ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි ඔච්චරයි. පහුගිය දවසක වරුණ අයියා මට කතා කරලා අපේ ආගමිකංශේ net fm ආයතනයේ මේ ආගමිකංශේ ප්‍රධානියා එතුමා ඉතින් ආගමිකංශයෙන් කළ යුතු එක්තරා කටයුත්තක් වෙනුවෙන් මට දුරකථන එමුතුමක් ගත්තා. මේ ඓතිහාසික ගැටබරුව රජමහ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා බොහෝ දෙනා දන්නවා. එහි අවසන් කටයුතු අද දවසේ සිද්ධ කෙරුණා. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් එක්ක net fm ආයතනයෙන් අර ඔබ දන්නවා විවිධ ආයතන වලින් ශෝක ප්‍රකාශ බැනර් එකක් සකස් කරනවානේ. ඉතින් ඒ බැනර් වල හරි වටින වාක්‍ය තියෙන ගොඩක් වෙලාවට ඉතින් අර සම්ප්‍රදායිකම වාක්‍ය දෙක තුනක් තියෙන්නේ. නමුත් net ආයතනයට ඕනුණා මේ බොහොම මිනිසුන්ට අවබෝධයක් ඇති වෙන වටිනා වාක්‍යයක් මේ ශෝක ප්‍රකාශ බැනර් එකට දැන්වීමට පාවිච්චි කරන්න. ඉතින් ඒක ගැන අහන්න තමයි එතුමා මට කතා කරේ සන්නස මේකට මට වාක්‍යයක් කියන්න කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ දැන් අපි කියපු බුද්ධ වචන ටික ඇතුලේ මේ බුදුරජාණන් වහන්සේ බුදුමුමින් වදාළ වචන මේ ටික ඇතුලේ ඔය මරණයක් වෙච්ච අවස්ථාවක කෙනෙකුට සිහියට නගා ගන්න. ඔබ මේ වෙලාවේ සිත්නෙත් අසපුව අහනකොට ඔබට තදාසන්න කාලෙක සිහි වෙනවා ඇති තමන්ගේ අම්මා නැති වුණා, තමන්ගේ අසවලා නැති වුණා, තමන්ගේ දරුවෙක් නැති වුණා. එහෙම අය මේ වෙලාවේ අපිව අහනවා වෙන්න පුළුවන්. ඔබ හිතන්න. ඒ වෙච්ච අයනේ. මේ සිත්නෙත් අසපුව අහනවා අපි දන්නවද? ඊළඟ සිත්නෙත් අසපුව තියෙන සෙන්සුරාදාට පෙර මාගේ ජීවිතේ සමීප කවුරුන් හෝ මා හැරදා යාවි කියලා ඔබට නිකන්වත් හිතෙන්නේ නැහනේ. ඒ අනෙකෙක් නෙමේ මාගේ ජීවිතය අවසන් වීම මේ සතිය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් නේද? මේ මොහොතේ සිද්ධ විය හැකි නේද? අපි පින්වත්නි ඉතින් ඔය බැනර් එකට මැරිච්ච වෙලාවට කෙනෙකුට දකින්න ලැබෙන බැනර් එකකුණත් වටින පණිවිඩයක් තියෙනවා. කැරම් ගහ ඉන්නේ නැතුව ඕවා කියවන්න ඕනේ මල ගෙවල් වල යන අය. අවබෝධයක් ඇති අය ඒව වටින දෙයක් තිබ්බොත් එහෙම සමහරවිට මට නම් ඉස්සර තිබුණා ඒක ඒ වෙලාවේ කොහොම හරි මේ මට ඇත්තටම සමහර පාලි වචන ගොඩක් වෙලාවට මතකයේ තියාගන්න එක සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙන අවස්ථා තියෙනවා. මම කොහොම හරි උත්සාහ කරන අවස්ථා තියෙනවා ඒ මතකයට ගන්න එච්චර වටින සමහර කාරණා සමහර වෙලාවට ෆොටෝ එකක් ගහ ගන්නවා සමහර වෙලාවට ලියා ගන්න. එහෙම වටින බොහොම මේ අවවාදාත්මක වැකි සමහර වෙලාවට ඔය බැනර් වල තියෙනවා. මේ කියපු වචන ටික ඇතුළත් බලන්න. අප්පමිදම් බික්කවේ මනුස්සානං ආයු. මිනිස්සුන්ගේ ආයුෂ ස්වල්පයයි තියෙන්නේ. ඊටාම වටින වචනයක්. බුදු වදන තුල ගමනියෝ සම්පරායෝ පරලොව යන්නම වෙනවා. කත්තබ්බං කුසලං. ඒ නිසා කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං. නිවන් මාගේ හැසිරිය යුතුයි. නත්ති ජාතස් අමරණං. ඉපදිච්ච කිසි කෙනෙක් නැහැ මැරිච්ච නැති. මේ හැම වචන එකම මේ හැම වාක්‍යයකම බලන්න තියෙන වටිනාකම. යෝ භික්කවේ චිරංජීවති යමෙක් මහණෙනි වැඩි කලක් ජීවත් වෙනවා නම් දීර්ඝායුෂ ලැබුවයි කියලා වැඩි කලක් ජීවත් වෙනවා නම් යෝ අස සතං අප්පං වා බීයෝ එක්ක 100ක් එක්ක ඊට චුට්ටක් වැඩි ඔච්චරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තවත් වටිනා ගාථාවක් තියෙනවා පින්වත්නි. අප්පමායු මනුස්සානං හීලෙය්‍යනං සුපෝරිසෝ චරෙය්‍යා දිත්ත සීසෝව නත්ති මච්චු නාගමෝ. මිනිස්සුන්ගේ ආයුෂ ස්වල්පයයි. අප්පමායු මනුස්සානං අල්පයයි ස්වල්පයයි තියෙන්නේ. සත්පුරුෂයා ඒක සම්භාවනා කරන්නේ එයා හිසගිනි ගත්ත කෙනෙක් වගේ හැසිරෙනවා.
චරෙය්‍යාදිත්ත සීසෝව හිස ගිනිගත්ත කෙනෙක් වගේ හැසිරෙනවා. නත්ති මච්චු නාගමෝ මාරයාගේ අනාගමනයක් නැහැ. ඒ කියන්නේ මාරයා එන්නේ නැතු ඉන්නේ. ඒකාන්තයෙන්ම මාරයා එනවා. බුදුරජාණන් වහන්සේ අරක සූත්‍රය කියලා දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. ওই දේශනාවෙත් මේ මරණය ගැන මහ පුදුම විදිහට විස්තර කරන කරුණු ටිකක් තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන අරක සූත්‍රය. අයන්න රයන්න කයන්න අරක. එයා ඇවිල්ලා මේ එක ආගමක නායකයෙක් බ්‍රහ්ම ලෝකේ යන විදිය ගැන කියලා දුන්න යම්කිසි ප්‍රාථමික මට්ටමින් හෝ දෙයක් කරපු නායකයෙක් ආගමික නායකයෙක්. මිත්‍යා දෘෂ්ටිකයෙක් හිටපු කෙනෙක් නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙට යන්න මග කියපු කෙනෙක්. එතකොට එයා හැම වෙලාවෙම අර මිනිස්සුන්ට මේ මනුස්ස ලෝකයේ ඇතුලේ ප්‍රමාද වෙවි මනුස්ස ලෝකෙට ඇලි දැන් පින්කමක් කළත් ඔබ බලන්නකෝ, පින්කමේ අවසානයේ පින් අනුමෝදනාවට බලන්නේ මේ මනුස්ස ලෝකෙම මොනවා හරි දෙයක් වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රාර්ථනානේ. එක්කෝ විභාගේ පාස් වෙන්න ඕනේ, එක්කෝ නඩුවෙන් දිනන්න ඕනේ, එක්කෝ ලෙඩ දුක් සනීප වෙන්න, අපල උපද්‍රව තියනවා ඒවයෙන් මිදෙන්න ඕනේ. ඕවනේ තියෙන්නේ පින් අනුමෝදන් කරද්දී අන්තිමට කියන්නේ ව්‍යාපාරේ දියුණු වෙන්න ඕනේ. මිනිස්සුන්ට මේ මනුස්ස ජීවිතය තුළ ස්වල්ප දෙයක් තමයි ගොඩක් වෙලාවට තමන්ගේ පරම ඉෂ්ට කරගන්න අවශ්‍ය ප්‍රාර්ථනාව වෙලා තියෙන බොහෝ දෙනෙකුට. පරම ප්‍රාර්ථනාව. ඊට එහා එකක් නැහැ. කොහොම හරි මේ කාලා ඇඳලා ඉන්න ඕනේ. ওই ටික තමයි තියෙන්නේ. හැබැයි අර බඹලොව යන්න මග කියපු මේ අරක කියන ශාස්ත්‍රවරයා දකිනවා බ්‍රහ්ම ලෝකේ තියෙන කල්ප ගණන් ඒ ආයුෂත් එක්ක බැලුවට පස්සේ මේ ස්වල්ප මනුස්ස ආයුෂ ටික මොනවද කියලා. පුදුමේ තියෙන පින්වත්නි, අරක ශාස්ත්‍රවරයා පහළ වෙලා මේ ලෝකේ ඔය තමන්ගේ ධර්මයේ කියා දෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ 80000ක්. මිනිස්සු අවුරුදු 80000ක් ජීවත් වෙනවා. එතකොට මේ මිනිස්සු අවුරුදු 80000ක කාලයක් මේ ලෝකේ ජීවත් වෙද්දී අරක ශාස්ත්‍රවරයා හැම වෙලාවෙම මනුස්ස ජීවිතයේ තියෙන ආයුෂ ස්වල්පයයි, ඊටාම අල්පයි කියලා හැම වෙලාවෙම තමන්ගේ ශ්‍රාවකයන්ට කියපු ලස්සන උපමා 7ක් තියෙනවා. ඒ 7 ඔය සමහර වෙලාවට මරන්න අරගෙන යන මස් කඩේින් හරක උපමා කරපු අවස්ථා, සමහර ලාවට රත් වෙච්ච යකඩයකට තියපු පොඩි මස් කෑල්ලක්, කෙල පොඩ්ඩක් බොහෝම කෙල පිටක් මේ දිව ළඟ තියෙනකොට ඒක විසි කරලා දාන විදිය, පර්වතයකින් ගංගාවක් ගලාගෙන බහිනකොට තැනි තලාවක ගලන් යනවා වගේ නෙමෙයි, පර්වතයකින් බොහොම ඉක්මනට ගලාගෙන යනවා. ඔබ දන්නවා ඒවට අපි දිය ඇලි කියලා කියනවා. දිය ඇල්ල කිව්වට ඒ ගඟේම කොටසක් තමයි. හැබැයි අර තැනි තලාවක ගලන තරම් හිමීට නෙමෙයි ඇල්ලක් වැටෙන්නේ, කඩා වැටෙන්නේ. මිනිස්සෙක්ව ගඟක ගහගෙන යනවට වඩා බොහොම ඉක්මනින් කන්දක් මුදුනෙන් වැටෙන දිය ඇල්ලකින් වැටෙනකොට ඊටාම සල්ප වේලාවකින් බිමට ඇදගෙන වැටෙනවා. මෙන්න මේ පර්වතයකින් ගලා හැලෙන ගංගාවක උපමා කරනවා. ඒ වගේ මේ මනුස්ස ජීවිතේ හරි පොඩ්ඩයි කියලා. එතකොට එයාගේ ලස්සන උපමා ගොඩක් තියෙනවා. දියේ ඇඳ ඉරක් වගේ කියනවා. බොහෝ වෙලා තියෙන්නේ නැහනේ. ඇඳෙනවත් එක්ක මැකෙනවා වගේ මේ ජීවත් වෙන තැන බොහොම පොඩි වෙලාවකින් අවසන් වෙනවායි කියලා. එතකොට ඔය වතුරට මොනවා හරි කියන්නේ අපි හිතමු පොකුණකට ගඟකට කොහේ හරි වතුර පිරිච්ච තැනකට ලොකු උඩක ඉඳලා වතුර බින්දුවක් වැටුනොත් ඒ වැටෙනවත් එක්ක පැන නගින දිය බුබුලක් තියෙනවා. වතුර බින්දුව වැටුණට පස්සේ ආයෙ උඩට මතුවෙනවා පොඩි දිය බුබුලක්. අන්නේ දිය බුබුල
බොහොම පොඩ්ඩක් උඩට ඇවිල්ලා හැමම වැටෙනවා. ඒ දිය බුබුලක තියෙන ආයුෂ හරිම පොඩ්ඩයි. බොහොම පුංචි වෙලාවයි. මේ දිය බුබුල උපමා කරනවා. එයාගේ තියෙන ප්‍රසිද්ධම උපමාව තමයි තනාග පිනිබිඳු උපමාව. ඒකත් එයා කියන එකක්. අදටත් ප්‍රසිද්ධයිනේ තනාග හිමිදිරියේ දකින්නකොට හිරු උදා වෙනකොට තනකොළ ගහක ඒ කොලේ අග තියෙන පිනිබිඳුව බොහොම අවිනිශ්චිතව කොයි මොහොතේ වැටෙනවද කියලා හිතා ගන්න බැරුව බොහොම පුංචි වෙලාවකින් වැටෙන දෙයක් තමයි මේ පිනිබිඳුවක් කියන්නේ. ඔය එයාගේ උපමා ටික ඇතුලේ තියෙන ප්‍රසිද්ධම උපමාවක් අදටත් කවුරුත් දන්න. මේ වගේ උපමා කීකී මෙයා හැම වෙලාවෙම මිනිස්සුන්ට කියනවා මේ ජීවිතේ බොහොම ඇසිල්ලකින් මරණයට ලං වෙනවා. බොහොම ස්වල්පයයි තියෙන්නේ. ඉතින් මේක බහු දුක්ඛයි. මේ ජීවත් වෙන ඒ ස්වල්පේ වුණත් බොහෝ දුක් එක්ක ජීවත් වෙන්නේ. බහු පායාසයි. බොහෝ උපායාස එක්ක ජීවත් වෙන වෙලා තියෙන්නේ. මේක නුවණින් දකින්න කුසල් කරන්න කීකී මේ හැම වෙලාවෙම ඉපදිච්ච කෙනාට නොමැරී ඉන්න අවස්ථාවක් නැහැ කීකී මේ ජීවිතයේ තියෙන සංක්ෂිප්ත අර්ථ 7කින් ওই විදියට කියනවා මේ අරක ශාස්ත්‍රවල. ඒකනත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මේ අරක කියන සූත්‍රේ. ඒ බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව මිනිසුන්ට පුළුවන් තරම් අවධාරණය කරපු වටිනම සූත්‍රයක් අංගුත්තර නිකායේ අරක කියන සූත්‍රය. ඔබ ඒක කියවන්න. කාලය වෙන් කරලා පෙන්නනවා. මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එයාට තියෙන්නේ මාස 1200යි. මාස වලින් බැලුවම 100ක් කියලා මහ ලොකුවට හිතුණාට මාස වලින් බැලුවොත් එහෙම මේ 1200ක් විතරයි මාස. එතකොට අවුරුදු 50ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් කියන්නේ මාස 600ක්. මාස 600යි. අවුරුදු සමහරලාට හිතන්න 10ක් තව ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනවා කියලා ඔබට. මාස 120යි. මහා ලොකු කාලයක් නෙමෙයි. ඒකත් බුදුරජාණන් වහන්සේ මාස ගාන ඇතුලේ නිදා ගන්න කන ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ වෙන දේවල් වලට වෙන් වෙන කාලෙත් බෙද පෙන්නනවා. ඒක හරිම වටින සූත්‍රයක්. අන්තර්ජාලේ පාවිච්චි කරන අය ඉන්නවනම් අරක සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ බොහොම වටින සූත්‍රයක්. පින්වත්නි, තථාගතයන් වහන්සේ ඔය විදියට මේ අද්ධාන පරිච්ඡේදේ කාලය කියන එක බොහොම ස්වල්පයයි කියන එක ගැන නිශ්චිත පරිච්ඡේදයක් කරන්න බැහැ කියන එක ගැන ඔය විදිහට බොහෝ සූත්‍රවල බොහෝ දේශනවල නොඑක් විදිහට පෙන්වලා දීලා තියෙනවා. කාල පරිච්ඡේද කියන එක නම් හොද්දට ඔය අරක සූත්‍රෙත් විස්තර කරලා දීලා තියෙනවා. ඒක පරිච්ඡේද කරන්න බැහැ කියන එක. ඒ වගේම අපිට තේරුම් ගත යුතු වටිනාම කරුණක් තමයි ඔය 7 වෙනි කරුණනේ අද්ධාන පරිච්ඡේද කියන එක. 8 වෙනි එක මරණය ගැන සිහි කරන්න තියෙන 8 වෙනි අවස්ථාව. දැන් අපි නිකන් හිතමු වාහනයක රෝදයක්. ඒ රෝදේ වට ප්‍රමාණය කොච්චරයි කියලා කිව්වත් හැමතිස්සෙම බිම ස්පර්ශ වෙන්නේ බොහොම සල්පයක්නේ වාහනයක. ලොකු අඩිගා යම්කිසි සැලකිය යුතු විශාල අඟල් ගානකට තියෙන්න පුළුවන් මේ වට ප්‍රමාණය. හැබැයි ඒ ස්පර්ශ වෙන බොහොම සල්පේ. වාහනේ කොච්චර ගමන් ගියත් මොහොතක් පාසා ස්පර්ශ වෙන්නේ ඒ රෝදේ හරි චුට්ටයි. බිම ස්පර්ශ වෙන්නේ. ඒන් කොටසක් තියෙන ස්පර්ශ වෙලා අවසන් වුණ, තව කොටසක් තියෙන තාම ස්පර්ශ වෙච්ච නැති. ඒ රෝදෙක. ඒ වගේ මේ ජීවිතෙත් ජීවත් වෙන මොහොත චිත්තක්ෂණයක් තරම් බොහොම පුංචි මොහොතක් කියලා හිතනවා නම් කෙනෙකුට අප්‍රමාදී වෙන්න ඒක පුදුම උදව්වක් වෙයි. ජීවිතේක තියෙන මේ ආයුෂවල බොහොම සල්පේ තේරුම් ගන්න ඊටාම වටින එකක් තමයි මේ කන පරිත්‍යාගය කියන ආකාරي තේරුම් ගන්න එක. කන පරිත්‍යාගය ඔස්සේ බලන එක ක්ෂණයක් විතරයි ජීවිතේ තියෙන්නේ. තාම ස්වල්ප ක්ෂණයක් විතරයි ජීවිතේ තියෙන්නේ. දැන් අපි අනිත් කියපු කාරණාවලදී නම් හිතේනේ කොච්චර කිව්වත් අවුරුදු තව මට 50ක් ජීවත් වෙන්නත් තියෙන බැරි නෑ.
අපිට එහෙම කිව්වට හිතනවන් එක යටින් මිනිස්සුන්ට අවුරුදු 50ක් විතර මං ඉදී. හැබැයි 50 නෙමේ 100ක් හිටියත් පින්වත්නි ඔබ දන්නවද ජීවිතේ ක්ෂණයක් තුල ඔබ ජීවත් වෙන්නේ. ක්ෂණයක ජීවත් වෙන්නේ. අන්න ඒක හොඳට හිතන්න ඕන තැනක්. මිනිස්සු ජීවිතය ගැන මරණය ගැන සිහි කරද්දී පරමාර්ථ විදියට හිතද්දී මේ ජීවිතයක ක්ෂණය කියන ස්වල්ප වේලාව චිත්තක්ෂණයක් කියලා කියන බොහොම ස්වල්ප කාලය ඇතුලේ මිනිස්සෙගේ ජීවිතේ පවතින්නේ. ඒ චිත්තක්ෂණේ නිරුද්ධ වෙච්ච තැන ඒ සත්‍යය මැරුණා වෙනවා. නිරුද්ධ වුණා කියලා කියනවා. එහෙම බැලුවොත් නම් මහ වෙලාවක් ගැන කතා කරන්න අපිට මේ චිත්තක්ෂණය කියන වචන ටික කියද්දි පවා ජීවත් වෙච්ච අවස්ථාව නිරුද්ධ වෙන අවස්ථාව කොච්චරද? අතීතේ චිත්තක්කනේ ජීවිත න ජීවති න ජීවිස්සති අනාගතේ චිත්තක්කනේ න ජීවිත න ජීවති ජීවිස්සති පච්චුප්පන්නේ චිත්තක්කනේ න ජීවිත ජීවති න ජීවිස්සති. අතීතයේ හෙවත් නිරුද්ධ චිත්තක්ෂණේ මේ සත්‍යය ජීවත් වුණාය. ඒ නිරුද්ධ චිත්තක්ෂණේ දැන් ජීවත් වෙමින් සිටිනවා නෙමෙයි. මතු ජීවත් වන්නේද නොවේ. ඒ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණය නිරුද්ධ වුණා. එතන ජීවත් වෙනවත් නෙමෙයි මතු ජීවත් වෙන්නෙත් නැහැ. ඒ වගේම අනාගත චිත්තක්ෂණයේ සත්වයා ජීවත් වූයේ නොවේ. ඒ වගේම දැන් ජීවත් වෙමින් සිටිනවා කියලා කියන්නේත් නැහැ අනාගත චිත්තක්ෂණය තුළ. මතු ජීවත් වීමක් තියෙනවා අනාගත චිත්තක්ෂණේ. එතකොට වර්තමාන චිත්තක්ෂණේ සත්‍ය ජීවත් වෙනවා. හැබැයි වර්තමාන චිත්තක්ෂණය තුලත් කියනවා ජීවත් වූයේ නොවේ. දැන් ජීවත් වෙමින් සිටි මතු ජීවත් වන්නේ නොවේ. ඒ චිත්තක්ෂණය තුල මතු ජීවත් වන්නේ නොවේ. මේක ලස්සන ගාථා ටිකකින් කියනවා ජීවිතං අත්ථ භාවෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුත්තා ලහුසෝ වත්තතේ කනෝ යේ නිරුද්ධා මරත්තස්ස තිට්ඨ මානස්ස වායිද සබ්බේපි සාදිසා කන්දා ගතා අප්පටිසන්ධියා අනිබ්බිත්තේන න ජාතෝ පච්චුපන්නේන ජීවති චිත්ත භංගා මතෝ ලෝකෝ පඤ්ඤත්ති පරමට්ටියා. මේක හරි වටිනා තැන් කීපයක්ම තියෙනවා මේ ගාථා ටික ඇතුළේ විස්තර කරෙච්ච ජීවිතයේ ආත්ම භාවය. ඔතන ආත්ම භාවය කියනකොට ජීවිත වේදනා විඥාන කියන කාරණා ටික හැර සියල්ල කතා කරන්න තියෙනවා. සුඛ දුක්ඛ කියන මේ වේදනා මේ සියල්ල එක චිත්තක්ෂණයකට විතරනේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ මොකක් හරි සැපක් විඳිනවාද දුකක් විඳිනවාද මේ ඔක්කොම එක චිත්තක්ෂණයකට විතරයි ජීවත් වෙලා තින්නේ. අපි කියනවා මං ඒ වෙලාවේ එතෙන්ට ගියා පුදුම සනීපයක් දැනුනේ කියනවා. හැබැයි එතන දැනිච්ච සනීපය එක චිත්තක්ෂණයක් තුළ ජීවිතේ විඳීමක්. ඒ සනීපේ එතන ඔබ අර මං කියපු රෝදෙන් තේරුම් ගන්න මේක. රෝදේ උපමාවෙන්. රෝදේ කොච්චර දිගක් තිබ්බත් වට ප්‍රමාණය ස්පර්ශ වෙන්නේ කොච්චරද? ආන් ඒ වගේ පින්වත්නි. එතන සනීපය විඳි කන්දක් උඩට ගියා පුදුම සනීපයි කියන ඒ කන්ද උඩ තියෙන සනීපය විඳපු මුළු කාලය නෙමෙයි. ඒ මොහොතේ ඔබ මේ වේදනාව විඳින චිත්තක්ෂණයක් තියෙනවා. එච්චරයි ඔබ ජීවත් වීම කියන්නේ එතන. මේකේ මේ කියනවා මැරෙන සත්වයාගේ නිරුද්ධ වෙච්ච ස්කන්ධය මේ දැන් ජීවත් වෙමින් ඉන්න පුද්ගලයාගේ නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ අතරේ
සමානයි කියනවා. ඒක වෙනසක් නැහැ කියනවා. ඒ කියන්නේ මැරිච්ච පුද්ගලයෙක්ගේ නිරුද්ධ වෙච්ච ස්කන්ධයි මේ මොහොතේ ජීවත් වෙමින් ඉන්න කෙනා තුළ නිරුද්ධ වෙනවද යම් ස්කන්ධයක් අතීත ස්කන්ධයක් ඒ ස්කන්ධය අතරේ කතන්දරේ එකයි. ඉතින් ඒ නිසා යම් නිරුද්ධ වීමක් වෙනවද ඒ නිරුද්ධ වීම තුළ ඒක මරණයක්ම තමයි. මෙන්න මේ මරණය පිළිබඳව විදිහට සිහි කරන්න. මේ ලෝක සත්වයා නූපන් සිතින් නූපන්නේය. දැන් පවත්නා සිතින් ජීවත් වන්නේය. චිත්තයාගේ බංගෙම මැරෙන්නේය. මෙන්න මේ විදිහට මේ ගාථා ටිකේ තේරුම විස්තර කරලා දීලා තියෙනවා. එතකොට පින්වත්නි මේ සිත භංග වෙනවත් එක්කම එයම මරණයක්. ඒ ජීවත් වීම මෙතනින් අවසන් වෙනවා මේ හිත භංග වෙනකොට. මේ කන පරිත්තය ගැන විස්තර කරන්නේ බොහොම ගැඹුරින් ඔතනදී. ඔය විදිහට බොහොම ස්වල්ප මොහොතකට පමණක් මේ ජීවිතයේ ආයුෂ ටික අපිට ඒ ගැඹුරින් සිහි කරන කාරණා කන පරිත්තය ඇතුළේ සිහි කරන කාරණා ඇත්තටම ගොඩාක් වටින්නේ හොඳට විදර්ශනා අවබෝධයෙන්. කියන්නේ සමහර වෙනෝනේ දැන් භාවනා කරනකොටත් විදර්ශනා භාවනාව බොහෝ කරන කෙනෙකුට කන පරිත්තය කියන කාරණාව ඔස්සේ මරණය ගැන සිහි කරන ආකාරය වටිනවා. හැබැයි හැමෝටම ඒක අවශ්‍යම නැහැ. මොකද විදර්ශනා අවබෝධයක් ලොකුවට නැති කෙනෙකුට කන පරිත්තය තුළ මරණ සතිය වඩන ආකාරය බොහොම ප්‍රායෝගික වෙනවා අඩුයි. එයා නිකන් හිතෙන් සිහි කරගන්න විතරයි. එයා චිත්තක්ෂණ ගැන හරියට තේරුම් ගත්තට පස්සේ යාට ඔන්න එතෙන්ද විදර්ශනාවට හිත යොමු කරගෙන හැමතිස්සෙම ඉන්න කෙනෙකුට තමන්ගේ මරණය ගැනත් ඒ විදිහට හිතන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙක් දැන් අපි පටන් ගත්ත දැනගත්තොත් වදක පච්චුපට්ඨානේ කියන්නේ අර වදකේ පස්සෙන් එළවනවා වගේ හැම වෙලාවෙම හිතන්න කියනවා වගේ දෙයකදී ඔබට මේ පේන කෙනෙක් නෙමෙයිනේ. දැන් මාරය මැරෙන මොහොත කියන එක පේන්නේ නැහැ. හැබැයි පින්වත්නි කොයි මොහොතේ හෝ ඒ පහර දීමට Taman ලක් වෙනවයි කියලා නිතර හිතනකොට මෙයා පිටිපස්සෙන් ඉන්නවා වගේ කියලා හිතනකොට ඒක හිතට හැම වෙලාවෙම මේ දැන් ගහයිද දන්නේ නැහැ කියලා හිතෙනවා. දැන් මම ඊයේ අද හිමිදිරි පාන්දර අපේ දන්න එක්තරා දායක පවුලක ඒ නිවසේ ගොල්ලොන්ගේ පොඩි බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා මේ මහා හයියෙන් කෑ ගහනවලු මහ රෑ. හිතේරෙන්නේ ඒගොල්ලන්ට කවදාකවත් නැති අත්දැකීමක්ලු. ඉතින් මේ මහත්තයා මට දවල් මුණ ගැහුනම කිව්වා සයන්හන්ස මේ මෙහෙම පාන්දර ගෙදර හැමෝම හැරගෙන අසාමාන්‍ය විදිහට ගේ ඇතුලේ ඉන්නේ මේ අපිත් එක්ක ඇඳෙත් නිදා ගන්නවා ලාවට අසාමාන්‍ය විදිහට කෑ ගහන්න ගත්ත මේ බලු පැටියා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දන්න කෙනෙක්ට කතා කරලා ඇහුවම කිව්වලු සමහර ලාවට යකෙක් ගහන්න ඇති කියලා. ඉතින් මගෙන් මේ මහත්තයා අහනවා දවාලේ සයන්හන්ස මෙහෙම දෙයක් වුණා යකෙක් ගැහුවා කියලා ඒක ඇත්තද කියලා. මේ සාමාන්‍ය මිනිස්සු ඔය රාත්‍රී 12 වගේ වෙනකොට බල්ලෝ කෑ ගහනවා එහෙනවනේ. සාමාන්‍ය විදිහට බල්ලෝ කෑ ගහනවා. බල්ලා කියන්නේ නීච ලෝකයක ඉපදිච්ච සත්වෙක්. උසස් ලෝකෙක නෙමෙයි. කොච්චර හොඳ බල්ලෙක් හිටියත් දැන් ලංකාවේ ඉන්නවා ලක්ෂ ගණන් වලට විකිනෙන බල්ලොත්. හැබැයි මොන කුලයක කොහොම ඉපදිලා හිටියත් එයා නීච කුලයක් තමයි. කියන්නේ සසර තුල ස්වභාවය එක්ක ගත්තම නීචයි. ස්වභාවයෙන් එයා ඉපදිලා ඉන ලෝකේ. ඉතින් ඔය යම් පෙරේතාත්ම තමහරලාට මිනිස්සු වගේ නෙමෙයි. එයාලා දකිනවා. එතෙන්දී රෑ 12 කිට්ටු වෙනකොට ගොඩාක් වෙලාවට බල්ලෝ අසාමාන්‍ය විදිහට කෑ ගහන්න ගන්නවා. ඒ සමහරලාට අර ආත්ම භාව දකින එකත් හේතුවක් වෙන්න බැරි නැහැ. මොකද පෙරේත ලෝකය කියලා ලෝකයක් බුදුරජාණන්සේ දේශනා කරානේ. ප්‍රේත සත්‍යයන් කියලා පිරිසක් ඉන්නවා ලෝකේ. ඒක කාටවත් නැහැ කියලා හිතනවා නම් ඒතකොට ශ්‍රද්ධාව නැහැ එතන. ගෙවල් වල අහුමුළු අස්සේ පෙරේතයෝ ඇවිල්ලා ඉන්නවයි කියන එකත් පෙන්නපු අවස්ථා නැතුව නෙමේ තිරකුඩ වගේ සූත්‍රවල තියෙනවා. එතකොට අපි මේ කියන මහත්තලගේ ගෙදර ආසන්න කාලෙක
ගෙදර සමීපව හිටපු කෙනෙක් මිය ගියා. ඉතින් දැන් 3 මාසෙට කිට්ටුයි. ඉතින් මේ මහත්තයා කියන සන්නස 3 මාසෙ කිට්ටු වෙන හින්දා සමහරලාට මේ බල්ලා එහෙම දැකලා බිරුවා වෙන්න පුළුවන්. ඒ බුරපු එකට කම්වල ඔක්කොම ඉදිමිලාලු. අසාමාන්‍ය විදිහට ඉදිමිලාලු. ඊට පස්සේ උදේ නැගිටලා බලනකොට හරියලු මුකුත් නැහැලු. ඉතින් මේ දැන් එයාලා අර ඒක ඔස්සේ දැන් ගැහුවා කියලා දැන් හිතනකොට ආයි කොයි වෙලේ ගහයිද කියලා දැන් ඔහොම හිතෙන්න පුළුවන් නේ. දැන් බල්ලට හොඳ වෙයි එකක් ගහලා පෙරේතේ ආයි කොයි වෙලාවෙ ගහයිද දන්නේ නැහැ කියලා ත්‍රායට හිතෙන්න පුළුවන්. අර දැන් එයාලට ඒ හිතනවා වගේ මං කියන්නේ අපිත් හැම වෙලාවෙම හිතමු මාරයා කොයි වෙලේ ගහයිද පිටිපස්සේ ඉන්නවා. හැම වෙලේම පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලේ ගහයිද දන්නේ දැන් ගහන්න පුළුවන්. නිකන් මේ ගහන කඩුවක් උසව ගත්ත අමෝර ගත්ත කියලානේ කියන්නේ එතන උපමාවේ. අමෝරගෙන ඉන්නේ දැන් දෙන්න පුළුවන්. අපි විනෝද වෙවි ඉන්නවා වෙන්න පුළුවන්. අපිට කාත් එක්ක හරි හොඳටම තරහ ගිහලා මං ඕකාගෙන් හෙට ගන්නවා පලිය කියලා ප්ලෑන් කරන වෙන්න පුළුවන් හෙට එකකට. ඒ වෙලාවට හිතුනොත් එහෙම අර බල්ලට කොයි වෙලාවෙ දැන් ආයි ගහයිද කියලා අරගලන්ට හිතනවා වගේ මේ මට මේ මොහොතේත් ගහයිද පිටිපස්සේ ඉන්නවා කියලා හැම වෙලාවෙම හිතනවනම් Tamanට ජීවිතේ ලොකු වීරියක් ඇති කරගන්න ඔයගේ පුංචි දේවල් උනත් උදව් වෙනවා. අර හිත ටක් ගාලා පාලනය කරගන්න හිතට හයියක් එන්න පුළුවන්. ඔහේ ගණන් ගන්න නැතුව ජීවිතේ නාස්ති කරගන්න කාලේ ඔබට ප්‍රයෝජනයක් විදියට ආරක්ෂා කරගන්න මේ කියපු ආකාරයට හැම කාරණයක්ම හේතු වෙන්න පුළුවන්. එක එක අයට එක එක මට්ටමෙන් පටන් ගත්ත මට්ටම බොහොම සරල මට්ටමක් වදක පච්චපට්ඨානෙ වගේ ඊට ඉවරනකොට කන පරිත්තේ වගේ බොහොම ගැඹුරු කොටසක්. ඉතින් ඒ කාරණා 8ම මරණානුස්සතිය පිළිබඳ අපි දේශන ගණනාවක් මේ වෙනකොට ඒකට කතා කරා. කාරණා 2 දේශන 4කින් සහ පොය දිනේ හඳුන්වා දීම දේශනෙත් එක ඔක්කොම දේශනා 5ක් ඔස්සේ අපි මරණානුස්සතිය ගැන මෙතෙක් දින ගණනාවක් පුරා සාකච්ඡා කළා. බුද්ධ වචනය ඔස්සේ විවිධ ගාථාවන් ඔබට පෙන්වලා දුන්නා. අපි මේ කාරණා 8ම අපේ ජීවිතේ අපිට නිරන්තරයෙන්ම මරණය පිළිබඳව සිහි පුරුදු කරන්න භාග්‍ය පිණිස හේතු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. හැමදෙනාටම තමන්ගේ ජීවිතේ මේ අහන අන්තිම බණ මම හැමදාම ඔබට නිතර කියනවා ධර්ම දේශනයක් අහද්දි ඉස්සෙල්ලාම හිතට ගන්න මම මේ ජීවිතය අහන අන්තිම දේශනේ වෙන්න පුළුවන්. මං වීරිය කරන්න ඕනේ. මහ ලොකු දේවල් ඕනේ. එක වාක්‍යයක් ඇහුණත් ඇති. එක වාක්‍යයක් ඇහුණත් ඇති. මේ ජීවිතේ තමන්ට ඒ වාක්‍ය ඔස්සේ තමන්ගේ ජීවිතේ වීරිය ඇති කරගන්න. හැම වෙලාවෙම කුසල් සිත්ම පුරුදු කරන්න. හිත ඕන මොහොතක ඔබට කුසලයට අකුසලයට කියන එක තීරණය කිරීමේ ඔබට තියෙනවා ඒ තීරණය ගන්න සම්පූර්ණ අයිතිය. කර්ම විපාකයක් විදිහට එහෙම වෙන්නේ නැහැනේ. දැන් අපි හිතමු මේ වෙලාවේ මගේ හිතේ ඇති වෙලා තියෙන අකුසල සිත පවත්වනවද දුරු කරනවද කියන එක කර්මයක විපාකයක් විදිහට තීරණය කරන්නේ නැහැනේ. ඒ නිසා ඔබට තීරණය ගන්න අයිතිය තියෙනවා මෙතනදී. ඒකින්ද ඔබ හැමදෙනාටම සිහිපත් කරනවා අප්‍රමාදී වෙන්න කියලා. මේ විශේෂයෙන්ම තියෙන භයානක රෝග ව්‍යසන තියෙන කාලේ ඔබට ජීවිතය ගැන තියෙන්න ඕනේ මීට වැඩිය වගකීමක්. හැමදෙනාට මේ වගකීම සඳහා මෙතෙක් සිදු කළ දේශනා 5ම මරණානුස්සතිය පිළිබඳව කියා දුන්න මේ සියලු දේශනා ඒකාන්තයෙන්ම උපකාර පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සාජාහි සේවයේ නියුතු පින්වත් අම්මා කෙනෙක් අද දායකත්වයෙන් එකතු වෙන්නේ. සමහර වෙලාවට මැද පෙරදිග රටක ජීවත් වෙන අයට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න තියෙන අවස්ථා බොහොම අඩුයි. හැබැයි සාජා කියන රටක් නෙමෙයි ඇත්තටම මේ ඩුබායි වගේම එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයට අයිති කොටසක් සාජා රසල් කයිමා මේ වගේ තියෙන මේ සියලු ප්‍රදේශවල ඉන්න අය එක පැත්තකට භාග්‍යවන්තයි. මොකද එයාට ධර්ම දේශනයක් අහන්න තියෙන භාග්‍ය තියෙනවා. අපිත් වඩිනවා. මමත් සාජා වලට වැඩම කරලා තියෙනවා. ධර්ම දේශන සිදු කරලා තියෙනවා. රසල් කයිමා මේ හැමතැනම ඔවුන්ට සාමාන්‍යයෙන් වෙන මැද පෙරදිග ජීවත් වෙන කෙනෙකුට වඩා ලොකු භාග්‍යයක් තියෙනවා මෙහෙම ධර්ම දේශන අහන්න. ඉතින් ඒ නිසා මේ අම්මත් ඒ භාග්‍ය උපරිමයෙන් පාවිච්චි ප්‍රයෝජනෙට ගන්න අම්මා කෙනෙක්. නිතර නෙත් අහනවා. ඒ වගේම නෙත් ආයතනයෙන් සිදු කරන හැම පින්කමකටම වගේ Tamanට පුළුවන් විදිහට දායකත්වයෙන් එකතු වෙනවා. බවුන් පැලැස්සේ කටයුතු වලදීත් බොහෝ උපකාරී කරන පින්වත් අම්මා කෙනෙක්.
අපි සිහිපත් වෙනවා ස්වාමීන් වහන්සේලාට දන් පැන් පිළිගන්වනකොට පවා හැම දෙයකදීම ඒ අම්මා දායකත්ව වලින් සහභාගී වෙනවා. ඉතින් ජූලි 19 වෙනිදාට මිය පරලෝ ගිහිල්ලා වසර 11ක් සපිරෙන ජී නිමල් ආසිරි ප්‍රනාන්දු ඒ පින්වත් තාත්තා ඇතුළු සංසාරගත සියලුම නෑදෑ හිත මිතුරන්ට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් නිර්මලී ජයවර්ධන මහත්මියට පින් අනුමෝදන් කරන්නටත් ප්‍රධාන අරමුණක් වශයෙන් සටහන් කරගෙන තියෙනවා. ඉතින් ශ්‍රීමති මහත්මිය සිහිපත් කළ මේ නම් කිව්ව නොකිව්ව සියලු මියගිය ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. මම හිතන්නේ නිමල් ආසිරි ප්‍රනාන්දු මහත්මයා වගේම අර මම දේශනාවේදී මාස 3කට පෙර මියගිය ගෙදරක් ගැන කව බල්ලෙක්ගේ ගෙදර. ඉතින් මේ මාස 3කට පෙර මියගිය මහත්මිය තමයි මම දන්න විදිහට මේ නිර්මලී ජයවර්ධන මහත්මිය. ඇයටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ සියලුම දෙනා මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා. නම් ගම් සිහිපත් තුන නොවන සියලු දෙනාම මේ පින් බලෙන් ඒ පරලොව තමන්ගේ සංසාර ගමන තව දිග්ගැහෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න උන්ට භාග්‍ය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම නෙතායතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, විශේෂම සභාපතිතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැම දෙනාමත් සිහිපත් කරගෙන තියෙනවා. සියලු දෙනා අතින් නිවන් දකින ජාති දක්වා ආර්ය උපවාදයක් සිදු නොවේවා, සිහිනකින් හෝ මිසදිටු නොවේවා, සත්පුරුෂ ඇසුරේ කල්යාණ මිත්‍ර සේවනයේ ඊ타මත් ඉක්මන් භවයකදීම ඊ타මත් ඉක්මන් සැප ප්‍රතිපදාවකින් සැප ප්‍රතිපදාවක් කියදී සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකක්ද කියලා අපි සාකච්ඡාවේදී ගැන අවශ්‍ය නම් සාකච්ඡා කරමු. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සැප ප්‍රතිපදාවකින්ම ලබා ගන්න සැලසේවා කියලා මේ පින්වත් සත්පුරුෂ අම්මා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් සියලු කුසලයන් පාරමිතාවක් බවට පත් වේවා. වෙතුල සමාධිත් සුදු පුතාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ පුංචි පුතා ඇතුළු ඔබ හැමදෙනාම නිත් ශ්‍රවණය කරන පින් ඇති සිත ඇති ඔබ හැමදෙනාටමත් යහපත සැනසෙල්ල සෝපත් භාවයේ වේවා. දෙවියෝද මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා ආශිර්වාද කරමින් අපේ අපවත් වදාලා ඓතිහාසික ගැටබරෝ රජ මහා විහාරාධිපති නායක මහා ස්වාමීන් වහන්සේටත් උතුම් නිවන පිණිසම අපි හැමදෙනාම රැස් කරන පින් හේතු වෙත්වා කියලා මේ වෙලාවේ ඊටාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දෙවියෝද මේ පින් බලෙන් දෙව්ලොව යහපත සැපවත් භාවයේ සුවපත් භාවයම ලබත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නෙත් අසපුව ධර්මදේශනා මාලාව සති 5ක් අඛණ්ඩව කළ දේශනාවයි අද නිමාවට පත් උනේ. අපි එළඹෙන ධර්ම සාකච්ඡාවේදී තවත් ධර්ම කාරණා වගේම විශේෂයෙන්ම මේ ආශ්‍රිත කාරණා වගේම වස් සමාදන් වීම සම්බන්ධවත් විශේෂ කාරණා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි සෙනසුරාදා සිට්නෙත් අසපුවෙන් විරාමයකට යමු වෙනවා.